සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා දී වදාළ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සිල් දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසුපේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. අද මේ දහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ දැනට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අශෝක සමරබන්දු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් හරේන්ද්‍ර සමරබන්දු පුතුණුවන් ඇතුළු සියලු දෙනා විසින් අනුග්‍රහය දායකත්වයේ දරන්නේ. පින්වත්නි, බොහෝම සතුටු වෙන්න, හිතා සතුටු වෙන්න පුළුවන් මේ පින්වත් පිරිසට ධර්මයේ හැසිරෙන පිරිසක් හැටියට, තෙරුවන් කෙරෙහි පැහැදීම තියෙන පිරිසක් හැටියට, දන්පැන් පූජා කරන්න මහන්සි ගන්න පිරිසක් හැටියට මේ ධර්මයේ හැසිරීමේ වටිනාකම ජීවිතයට ළඟා කරගන්න මහන්සි ගන්න පිරිසක් හැටියට මේ විදිහට ධර්ම දේශනාවන් වලට අනුග්‍රහ දක්වලා තමන්ගේ අසනීප තත්වයෙන් පසු වෙන ඥාතීන්ට ආශිර්වාද පැතීම අරමුණු කරගෙන මේ විදිහට ධර්ම දේශනාවන් සඳහා අනුග්‍රහය දැක්වීම ඉතාමත්ම යහපත ඇතිවන දෙයක්. ඉතින් ඒ නිසා පින්වත්නි, අපිට ලැබිච්ච ලොකුම දේ තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න වාසනාව උදා වුණා. ඒ ධර්මයේ ආදරෙන් සරණ යන්න අපිට වාසනාව උදා වුණා. ශ්‍රාවක සංඝරත්නයේ අවබෝධයෙන් සරණ යන්න වාසනාව උදා වුණා. කෙනෙක්ගේ ජීවිතයේ පින්වත්නි මේ තිසරණ සරණ යන්න ලැබීම ඊ타ත්ම කලාතුරකින් සිදුවෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මනුස්ස ලෝකේ ලැබීම ඒකාන්තයෙන්ම දුර්ලභ දෙයක්. මනුස්ස ලෝකේ උපත ලැබීම දුර්ලභ කාරණයක්. මනුස්ස ලෝකේ උපත ලැබුණු කෙනාට බුදු කෙනෙක් සරණ යන්න ලැබීම, ධර්මයේ සරණ යන්න ලැබීම, සංඝ රත්නයේ සරණ යන්න ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා පින්වත්නි, මේ ඉපිද මෙරි මෙරි සසර ගමනේ සැරිසරන අපිට අවස්ථාව ලැබුණ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තථාගත බුදුරජාණන් වහන්සේව හඳුනගන්න, ධර්මයේ හඳුනගන්න, ශ්‍රාවක සංඝරත්නයේ හඳුනගන්න. මෙන්න මේ තිසරණ සරණ පින්වත්නි අපේ ජීවිතේට මහෝපකාරී වෙන උතුම්ම සරණ තමයි මේ තෙරුවන් සරණ කියලා කියන්නේ. මේ තිසරණ සරණ තරම් මේ ලෝකයේ අග්‍ර සරණක් මේ ලෝකේ වෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය දච්චිතා. බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු ගස්කල් සරණ යනවා, පර්වත සරණ යනවා, නොඑක් දේවල් සරණ යනවා කියනවා. නේතංකෝ සරණං කේමං, ඒක බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං, උතුම් සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට ඇවිල්ලා කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ.
දුකින් නිදහස් වෙන්න බෑ. කෙනෙක් පින්වත්නි ගස්කල් පර්වත සරණ ගියා කියලා කිසිම පිහිටක් අපිට ඒ දේවයින් ලබා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. කෙනෙක් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යයි. ධර්මයේ අවබෝධයෙන් සරණ යයි. සංඝ රත්නයේ අවබෝධයෙන් සරණ යයි. චත්තාරි අරිය සත්‍යානි සම්මා පඤ්ඤාය පස්සති. මේ උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මයේ නුවණින් දකිනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං දුක දුකේ හට ගැනීමත් දුක්ඛච්ච අතික්කමං දුකේ නැතිවීමත් අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං දුක නැති කරන්න තියෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නුවණින් අවබෝධ කරගන්නවා. ඒතං කෝ සරණං කිහිමං මෙයයි කියනවා බය නැති සරණ. ඒතං සරණ මුත්තමං උතුම් සරණත් මෙයයි. ඒතං සරණ මාගම්ම මේ සරණට ඒද සබ්බ දුක්ඛා පමුච්චති සියලු දුකින් නිදහස් වේ. බලන්න පින්වත්නි මේ මනුස්ස ජීවිතේ ඉපදුන කෙනාට ලැබෙන මහානීය වූ වාසනා මහිමේ මොකද්ද? බුදු කෙනෙක් සරණ යන්න ලැබීම, ධර්මයේ සරණ යන්න ලැබීම, ශ්‍රාවක සංඝ රත්නයේ අවබෝධයෙන් සරණ යන්න ලැබීම. එහෙනම් පින්වත්නි මේ උතුම් වූ තිසරණය අපිට දැන් අහන්න ලැබෙනවා. ඒ තිසරණේ කරා අපේ ජීවිතේ පමුණවන්න මහන්සි ගන්න ඕනේ අපිමයි. තිසරණේ තුර පිහිටන්න මහන්සි ගන්න ඕනේ අපිමයි. තිසරණේ තුර ස්ථිරව පිහිටන්න මහන්සි ගන්න ඕනේ අප සියලු දෙනා. ඉතින් ඒ විදිහට මහන්සි ගන්න කෙනෙකුටයි පින්වත්නි ඒ දුර්ලභ ලාභය ලැබෙන්නේ. දුර්ලභ කලාතුරකින් ලැබෙන උතුම් වූ භාග්‍ය වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනා මහිමේ ලැබෙන්නේ මෙන්න මේ උතුම් තිසරණේ සරණ ගිය කෙනාට තමයි පින්වත්නි. ඒ නිසා මේ තිසරණ සරණ කියන දේ සුළුපටු දෙයක් නෙවෙයි. සුළුපටු දෙයක් නෙවෙයි. එතකොට අපි දැනගන්න ඕනේ අපි කාවද සරණ යන්නේ? කාවද සරණ යන්නේ ශාස්ත්‍රවරයෙක් හැටියට කියලා අපි කරුණු සහිතව අපි දැනගෙන සිටිය යුතුයි. මොන වගේ ධර්මයක්ද අපි සරණ ගිහිල්ලා ඉන්නේ කියලා අපි කරුණු සහිතව දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම මොන වගේ පිරිසක්ද අපි සරණ ගිහිල්ලා ඉන්නේ කියලා කරුණු සහිතව අපි දැනගෙන සිටිය යුතුයි. දැනගෙන සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දවසක් මහානාම ශාක්‍ය තුමාට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝසෝ මහානාම උපාසකෝ දීඝරත්තං බුද්ධං සරණං ගතෝ. මහානාම යම් උපාසක කෙනෙක් බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නවා නම් ධම්මං සරණං ගතෝ ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නවා නම් සංඝං සරණං ගතෝ සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්නවා නම් කතන්නුසෝ විනිපාතං ගච්ඡේයං ඔහු කෙසේ විනිපාතයේ උපදින්නද කියනවා. එහෙනම් ඒ කෙනා කොහෙද යන්නේ? දෙවියන් අතර උපදිනවා. උතුම් වූ තිසරණේ අනුසස් නිසා. උතුම් වූ තිසරණේ අනුසස් නිසා පින්වත්නි කොහෙද යන්නේ? දෙවියන් අතර උපදිනවා. ඉතින් පින්වත්නි දැන් බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මේ තිසරණ සරණ යන්න ලැබීම. බුදු කෙනෙක් සරණ යන්න ලැබීම, ධර්මයේ සංඝ රත්නයේ සරණ යන්න ලැබීම. බුදු කෙනෙක්ගේ පහළවීම මේ ලෝකේ ඊ타ත්ම දුර්ලභයි. ඊ타ත්ම දුර්ලභයි බුදු කෙනෙක්ගේ පහළවීම. බුදුරජාණන් වහන්සේ වදාළේ දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ ආජානියෝ පුරුෂෝත්තම බුදුරජාණන් වහන්සේගේ උපත දුර්ලභයි. නසෝ සබ්බත් ජායති. උන්වහන්සේලා සෑම කාලෙම උපදින්නේ නැහැ. යත්තසෝ ජායති ධීරෝ යම් තැනක ඒ මහා ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ උපදීද තං කුලං සුඛ මේදති. ඒ කුලය ඒ ප්‍රජාව මහා සැපයක් ලබනවා කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් තමයි පින්වත්නි මේ ලෝකේ දෙවිමිනිස් ප්‍රජාවට සැප ලැබෙන්නේ. සැප ලබා දෙන ප්‍රතිපදාව හඳුන්වා දෙන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන්. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්නි මේ ලෝක ධාතුවේ පහළ වෙන අග්‍රේස්වර උත්තමයන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක පුද්ගලස්ස භික්කවේ පාතු භාවෝ මහතෝ චක්කුස්ස පාතු භාව හෝති. මහණෙනි එකම එක පුද්ගලයෙක්ගේ පහළවීම වනාහි මහත් වූ ප්‍රඥා ඇසක උපතයි. මහතෝ ඕභාසස්ස පාතු භාව හෝති. මහත් වූ ප්‍රභාස්වරයක උපතයි. මහතෝ ආලෝකස්ස පාතු භාව හෝති. මහත් වූ ආලෝකයක උපතයි කියනවා.
චන්නං අනුත්තරියානම් පහතු භාව හෝති. අනුත්තර ධර්මයන්ගේ අනුත්තරීය ධර්මයන්ගේ 6 පහළ වීමයි කියනවා. චතුන්නම් පටිසම්භිදානම් සච්ච කිරියා හෝති. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සතර පටිසම්භිදා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීමයි කියනවා. විද්‍යා විමුක්තිඵල සච්ච කිරියා හෝති. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීමයි කියනවා. නානා ධාතු පටිවේදෝ හෝති. නොයේක් ධාතු ස්වභාවයන්ගේ අවබෝධ කිරීමක් කියනවා. අනේක ධාතු පටිවේදෝ හෝති. අනේකෝ ධාතු ස්වභාවයන්ගේ අවබෝධ කිරීමක් කියනවා. සෝතාපට්ටි ඵල සච්ච කිරියා හෝති. සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කිරීමයි කියනවා. සකදාගාමී ඵල සච්ච කිරියා හෝති. සකදාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමයි. අනාගාමී ඵල සච්ච කිරියා හෝති. අනාගාමී ඵලයේ සාක්ෂාත් කිරීමයි කියනවා. අරහත් ඵල සච්ච කිරියා හෝති. අරහත් ඵලයේ සාක්ෂාත් කිරීමයි. කතමස්ස ඒක පුද්ගලස්ස කාගේ පහළ වීමෙන්ද කියන මේ සියල්ල ලැබෙන්නේ. තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ තමයි තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීමෙන් තමයි මේ සියල්ල මේ ලෝකයට ලැබෙන්නේ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ සරණ යන්නේ. සරණ ගියේ මොන වගේ උත්තමයේද කියලා. මොන වගේ උත්තමයේද කියලා දැන් සිහිපත් කරන්න පින්වත්නි. සිහිපත් කරන්න අනේ මා සරණ ගිය උත්තමයා මේ සකල ලෝක ධාතුවේ අග්‍රේස්වර බුදුරජාණන් වහන්සේ මන් සරණ ගියේ. එහෙනම් මට මේ සරණ කොයි තරම් උපකාර වේද? මොන තරම් මට පිහිට වේද කියන කාරණේ අපි දැනගත යුතුයි. ආන්න ඒක අපේ ජීවිතේ බොහෝ කල යහපත පිණිස පවතී. බලන්න මේ සීවලී කුමාරයාගේ අම්මගේ නම සුප්පාවාසා. දැන් බලන්න සීවලී කුමාරයා මව කුසේ අවුරුදු 7යි මාස 7යි දින 7ක් හිටියා. ඉතින් මේ සීවලී කුමාරයාගේ මව්තුමියට සුප්පාවාසට ගොඩාක් කොච්චර අමාරු වෙන්නද මේ මව් කුසේ දරුවෙක් හිර වෙලා දරුවා බිහි වෙන්නේ නැතුව අවුරුදු 7ක් ඉඳිද්දි. සාමාන්‍ය මෑණියෙක් අම්මා කෙනෙක් ගත්තොත් පින්වත්නි මේ දරුවා මාස 8ක් 9ක් කුසේ තියාගෙන ඉන්නේ කොච්චර අමාරුද බලන්න. කොයිතරම් වේදනාවක් දැනෙනවද ඒ මව්තුමියට. එහෙම එකේ අවුරුදු 7යි මාස 7යි දින 7ක් තමාගේ දරුවා බිහි වෙන්නේ නැතුව කුසේ හිර වෙලා ඉන්නකොට කොයිතරම් වේදනාවක් ඇද්ද? ඇය වාසනාවට මාර්ගඵලලාභී ශ්‍රාවිකාවක්. සෝවාන් වෙච්ච ශ්‍රාවිකාවක්. සෝතාපන්නයි කියන්නේ පින්වත්නි මොකද්ද? සෝතාපන්නයි කියන්නේ සෝතාපන්න කෙනාට තියෙනවා බුද්ධි අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරේ අචල ප්‍රසාදේ. සංඝේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරේ අචල ප්‍රසාදේ. අරියකාන්තේ සීලේ සමන්නාගතෝ හෝති. ආරියකාන්ත සීලයෙන් සමන්විතයි. මෙන්න මේ අංග හතරෙන් සමන්විත කෙනාටයි සෝතාපන්නයි කියන්නේ. එතකොට මනාකොට තිසරණේ පිහිටලා ඉන්න ශ්‍රාවිකාවක්. මනාකොට සීලයේ පිහිටලා ඉන්න ශ්‍රාවිකාවක්. ඉතින් ඇයගේ ස්වාමියා සෝතාපන්නයි. සුප්පිය උපාසක. දැන් මේ සුප්පිය උපාසක දැන් මේ සුප්පාවාසා මෞතුමිය ඒ තමන්ගේ වේදනාව නැති කරගත්තේ කොහොමද? සම්බුදු රජාණන් වහන්සේගේ ගුණ මහිමේ හිත හිතා මොකද්ද කරන්නේ? අර වේදනාව සංසිඳුවා ගන්නවා. අනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කොයිතරම් සත්‍යයක්ද? ඉපදීම කියන්නේ දුකක්ය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා කොයිතරම් සත්‍යයක්ද? ඒක මං අත්විඳිනවා. අනේ ඒ උත්තමයට මේ දුක නෑ. ඒ උත්තමයා මේ සියලු දුකින් නිදහස් වෙලා ඉන්න උත්තමයෙක් කියලා බුදුගුණ හිත හිතා මොකද්ද කරන්නේ? අර තමන්ගේ වේදනාව සමනය කරගන්නවා. තමන්ගේ වේදනාව සමනය කරගන්නවා. එහෙනම් පින්වත්නි කෙනෙක් ගිලන් වෙලා ඇදේ වැටිලා හිටියත් ඒ කෙනාට හැකියාවක් තියෙනවා නම් සම්බුදු රජාණන් වහන්සේගේ උත්තම ගුණමයි මේ හිතන්න. ඒ වෙලාවේ පින්වත්නි හොඳට බුද්ධානුස්සතිය හිතුවොත් තමන්ගේ කායික වේදනා මානසික වේදනා කොහෙන් ගියාද දන්නේ කොහෙන් ගියාද දන්නේ ඒ බුදු ගුණ අරඹයාම තමන්ගේ හිත පහදිනවා. හිත පහදිනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ දේශනා කරා ඔන්න ආර්ය ශ්‍රාවකයා බුද්ධං අනුස්සරති. බුදුරජාණන් වහන්සේ තථාගතං අනුස්සරති. තථාගතයන් වහන්සේ සිහි කරනවා කියනවා. උන්වහන්සේ රාග දේශ මොහ දුරු කරපු උත්තමේ අරහන්. සම්මා සම්බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ
නැතිව අවබෝධ කරගත් උත්තමයෙක්. විද්‍යාචර්ය සම්පන්නව විද්‍යා විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විතයි. සුගතෝ සුන්දර නිවන අවබෝධ කරගත් උත්තමයෙක්. ලෝකවිදු සකල ලෝක ස්වභාවය අවබෝධ කළ නිදහස් වෙච්ච උත්තමයෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති දේමිනිසුන් මහා කරුණාවෙන් දමනය කරන උත්තමයෙක්. සත්තා දේව මනුස්සානන් දේමිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ අවබෝධ කරගත් ධර්මය අන් අයට දේශනා කරන උත්තමයෙක්. භගවා සකල සම්බුදු ගුණ දරා ගැනීමට භාග්‍යවන්තයි කියලා බුද්ධානුස්සතිය සිහි කරනවා කියනවා. යස්මින් භික්කවේ අරිය ශ්‍රාවකෝ තථාගතං අනුස්සරතෝ යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා නම් තථාගතයන් වහන්සේ ගැන සිහි කරනවා නම් ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවේ රාගෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. හරියට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට පින්වත්නි රාගෙන් හිත යට වෙන්නේ නැහැ. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. ද්වේෂයෙන් හිත යට වෙන්නේ නැහැ. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. මුලාවෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. උජුගත මේවාස තස්මින් සමයේ චිත්තං හෝති තථාගතං ආරබ්බ. ඒ වෙලාවේ පින්වත්නි තථාගතයන් වහන්සේ අරබයාම හිත ඍජු වෙනවා කියනවා. තථාගතයන් වහන්සේ අරබයාම හිත ඍජු වෙනවා කියනවා. උජුගත චිත්තෝ කෝපන මේ ඍජු සිත ඇති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැනම ಗುಣ හිත හිතා ඉන්න කෙනාගේ භාග්‍යතුන් වහන්සේ අරබයාම හිත පිහිටනවා. හිත ඍජු වෙනවා. ආනේ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද කරන්න? අත්ත පටිසංවේදිනෝ. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ හිත හිතා මොකද්ද කරන්නේ? සතුටක් ලබනවා. ධම්ම පටිසංවේදිනෝ. ධර්මයේ ගුණ හිත හිතා ධර්මයේ හිත හිතා සතුටක් ලබනවා. ධම්මූප සංහිතං පාමුජ්ජං. ධර්මයෙන් උපන් ප්‍රමුදිත භාවය ලබනවා කියනවා. ප්‍රමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත භාවයේ ඉපදුන කෙනාට ප්‍රීතිය උපදිනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. හිත ප්‍රීතිය වුණාට පස්සේ පින්වත්නි කය සැහැල්ලු වෙනවා කියනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සැහැල්ලු වුණාට පස්සේ සැපයක් ලබනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ හිත සමාධිගත වෙනවා. ඕන්න බලන්න පින්වත්නි සම්බුදුවරයෙක් ගැන හිතද්දී ලැබෙන ආනිසංසය. එහෙනම් කෙනෙක් ගිලන් වෙලා ඉන්නකොට පින්වත්නි ගිලන් කෙනාට හැකියාවක් තියෙනවා නම් ලෙඩ ඇඳේ ඉඳගෙනත් මම මේ බුදුරජාණන් වහන්සේවයි සිහි කරන්න ඕනි කියලා මේ කියන ආනිසංසය යාට ලැබෙනවා පින්වත්නි. එයාගේ අසනීපේ යාට ප්‍රකට වෙන්නේ නැහැ. එයාගේ හිත පහදින්නේ බුදුරජාණන් වහන්සේ ගැන. අනේ භාග්‍යතුන් වහන්සේ මේ සියලු දේන් නිදහස් වුණා. උන්වහන්සේ මේ ජරා මරණ ව්‍යාධි සියලු දේන් නිදහස් වෙච්ච උත්තමේ. අනේ මං ඒ උත්තමයයි සරණ ගියේ. උන්වහන්සේ තමයි මං හිතන්න ඕනේ. උන්වහන්සේ ගැනයි මං හිතන්න ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් පින්වත්නි. එයාට ලෙඩ ඇඳේ වුණත් බුද්ධානුස්සතිය වැඩිලා හිතා ගන්න බැරි පුණ්‍ය ප්‍රවාහයක් පින් ගංගාවක් එයාට උපදිනවනේ පින්වත්නි. උපදිනවනේ. ඉතින් බලන්න අපේ ජීවිතේට මේ තිසරණේ සම්බන්ධ කරගත්තට පස්සේ පින්වත්නි එයාට ඕන වෙලාවක එයා ලෙඩ ඇඳේ වැටුණත් එයාට ධර්මයේ පුරුදු කරන්න හැකියාවක් තියෙනවා. බුදු ගුණ හිත හිතා ඉන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් පින්වත්නි ගිලන් වෙලා ඇඳක වැටුණට පස්සේ ධර්මයේ පුරුදු කරන්නේ නැති ධර්මයේ දන්නේ නැති කෙනෙක් ගිලන් වෙලා ඇඳුණාට පස්සේ එයාට සිහි කරන්න දෙයක් නැහැ. එයාට මතක් කරන්න දෙයක් නැහැ. ධර්මයේ තුලින් උපදවාගත් දෙයක් නැති නිසා ඒ වගේ කෙනෙකුට පින්වත්නි රාග දේශ මෝහ බහුල වෙලා ක්ලේශයන් බහුල වෙලා රාගෙන් දේශයෙන් හිත යට වෙලා පින්වත්නි හිතන්න දෙයක් නැති නිසා එයාට කල්පනා කරන්න දෙයක් නැති නිසා එයා දුක් පීඩා වැළඳගෙන අඬා වැළපීමක් තමයි කෙරෙන්නේ. හැබැයි ධර්මයේ පුරුදු කරපු කෙනා මොකද්ද කරන්නේ පින්වත්නි? ආර්ය සත්‍ය ගලපනවා තමන්ගේ ජීවිතේට. බුදු ගුණ හිත හිතා මෙයයි ජීවිතයේ ඇත්ත ස්වභාවය. මෙයයි ජීවිතයේ ඇත්ත ස්වභාවය කියලා එයා ධර්මයේ ගලප ප්‍රතිකාර ගන්න ගමන් ධර්මයේ ගලප එයා මේ ධර්මයේ තුලම වාසය කරනවා. ඉතින් ඒ වගේ දුර්ලභ දෙයක් පින්වත් මේ තිසරණේ සරණ ගිය කෙනෙකුට ලැබෙන්නේ. ඉතින් පින්වත් මේ ධර්මයේ හැසිරෙන පිරිසක් ඉන්නවා නම් ඒවයි ගිලන් කෙනෙකුට උනත් බලන්න ධර්මයේ තුලින් අනුග්‍රහයක් කරන්න පුළුවන්. තව පවුලේ ඉන්නවනම් මේ ධර්මයේ හැසිරෙන පිරිසක් තමන්ගේ ගිලන් ඥාතියා ළඟට ගිහිල්ලා මොකද්ද කරන්නේ?
බුදුරජාණන් වහන්සේව හිතන්න කියලා එයාට උගන්වනවා. ධර්මය ගැන හිතන්න කියලා උගන්වනවා. සංඝ රත්නය ගැන හිතන්න කියලා උගන්වනවා. ආර්ය සත්‍ය මෙනෙහි කරන්න කියලා කියා දෙනවා. එයාට පින්වත් ලෙඩ ඇඳේ ඉඳන්ම එයා මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ එයාට. අනේ මම මේ ගිලන් වෙලා ඉඳිත් මට මේ මොනතරම් ආනිසංසද ලැබුණේ කියලා එයාට සිහි කරන්න පුළුවන්. ඉතින් බලන්න පින්වත් මේ ධර්මයේ හැසිරීමේ දුර්ලභකම, ධර්මයේ ඉගෙනගෙන තිබීමේ දුර්ලභකම ඕන කෙනෙකුට එහෙනම් අපිට උදව් කරන්න පුළුවන් මේ ධර්මයේ දැනගෙන හිටියොත්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සරණ ගිහිලා හිටියොත් ඒ කෙනාට ඕන කෙනෙකුට උපකාර කරන්න පුළුවන් පින්වත්නි. උපකාර කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බලන්න මේ තිසරණ සරණ යාම කොයිතරම් දුර්ලභ දෙයක්ද. ඉතින් අර සුප්පාවාසා බලන්න මේ බුදුගුණ හිත හිතා හිටියේ. ඉතින් භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සුප්පි උපාසකතුමා කිව්වා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ බිරිඳ සුප්පාවාසා අවුරුදු 7යි මාස 7යි දින 7ක් දරුවා හිර වෙලා කුසේ බිහි වෙන්නේ නැතුව මේ කුස අතගගා ඒ දුක් වේදනාව තිබ්බ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය ගැන හිත හිතා ඒ දුක් වේදනා දුරු කරගන්නවා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා සුප්පාවාසට නිරෝගී දරුවෙක් ඉපදේවා කියලා ආශිර්වාද කරද්දීන් පින්වත්නි ඊතා සුවසේ සීවලී කුමාරයා ඉපදුනා. ඒ බුද්ධ කාලේ පින්වත්නි. ඉතින් මේ කාලෙත් අපි දක්ෂ වුණොත් පින්වත්නි අපිට කායික පීඩා එද්දි මානසික පීඩා එද්දි සම්බුදු රජාණන් වහන්සේ ගුණ හිතන්න අපි මහන්සි ගත්තොත් අපි උත්සාහ කරොත් පින්වත්නි අපිට ලොකු ගමනක් යන්න පුළුවන් ධර්මයේ තුල. ආනේ කෙනාගේ හිත ශක්තිමත් හිතක් පින්වත්නි. ශක්තිමත් හිතක් එයා වැටෙන්නේ නැහැ. ඒ කෙනාගේ හිත කඩා වැටෙන්නේ නැහැ. එයා මේ තිසරණ තිසරණේ හිත හිතාම තමන්ගේ ජීවිතය ගත කරනවා. තමන්ගේ ජීවිතය ගත කරන බලන්න පින්වත්නි කොයිතරම් ආශ්චර්යදනේ. දැන් බලන්න නකුල මාතා නකුල පිතා කියලා ඔබ අහලා තියෙනවනේ. මේ දෙන්නම් මාර්ගඵලලාභී. මොන නකුල පිතා මේ අසනීප වුණා. ඉතින් අසනීප වුණාට පස්සේ මේ නකුල අම්මා තමන්ගේ ස්වාමියා ළඟට ගිහිල්ලා දෙන උපදේශය බලන්න. දෙන උපදේශය බලන්න කියනවා හිමියනි අපේක්ෂාවක් ඇතිව මේ කලුරිය කරන්න එපා කියනවා. අපේක්ෂාව අතහරින්න කියනවා. අපේක්ෂාවක් නැතිව කලුරිය කරන්න කියනවා. දැන් මේ කලුරිය කරන්න කියලා අදහස් කරන පින්වත් මේ පරලෝ යන්න කියන අදහස නෙවෙයි කියන්නේ. ඒ ජීවිතේ අපේක්ෂාවක් තියාගන්න එපා කියනවා. අපේක්ෂාව අතහරින්න කියනවා. අපේක්ෂාව අතහරින්න කියනවා. අපේක්ෂාව අතහැරලා ඉන්න කියනවා. අපේක්ෂා රහිතව ඉන්න කියනවා. දැන් බලන්න මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් පින්වත්නි මේ දෙන උපදේශය. ඉතින් කියනවා මේ බලන්න මේ උපාසිකාව මේ අම්මා ඒක නකුල අම්මා කියන දේවල් කියනවා මේ හිමියනි ඔබ හිතේ ඔබගෙන් පස්සේ මම බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ මුණ ගැහෙන්න යන්නේ නැති වෙයි කියලා ඔබ හිතේ කිව්වා. නෑ කියනවා. ඔබගෙන් පස්සෙත් මම ওই විදිහටම දැන් මේ කරන විදිහටම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සංඝ රත්නයේ මුණ ගැහෙන්න මම යනවා. මේ ධර්මයේ පුරුදු කරනවා කියනවා. හිතාගන්න බෑ. දැන් මේ නකුල පිතා මේක අහගෙන ඉන්නවා. මේ කියන දේවල් අහගෙන ඉන්නවා. එතකොට මේ නකුල අම්මා කියනවා ඔබ හිතයි ඔබගෙන් පස්සේ මේ මං වෙන ස්වාමියෙක් විවාහ වෙයි කියලා. එහෙම හිතන්න එපා කියන. ඔබට මතක නැද්ද අවුරුදු 12ක් තිස්සේ අපි භ්‍රමචාරීවයි ඉන්නේ. මං දිගටම බඹසර වාසය කරනවා. හිතාගන්න බෑ. අద్භූතයි මේ යුගයේ බලන්න මේ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවක් මේ කියන්නේ. මේ ඒ අකුල තාත්තට මේ දෙන්නම් මාර්ගඵලලාභී. ඉතින් පින්වත්නි බලන්න මේ කියන දේවල් තිසරණ ස්ථීරව පිහිටිච්ච මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ලක්ෂණේ මේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හිතාගන්න බෑ. ඉතින් මේ කියනවා මේ මමත් සුදුවත් හඳින සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවිකාවක් කියනවා. ඔබගෙන් පස්සේ ඔබ හිතන්න එපා ඔබගෙන් පස්සේ මේ ළමයි අනාථ වේ. ළමයිට කරගන්න දෙයක් නැති වෙයි කියලා නෑ කියන මට අතේපය හයියේ තියෙන ඔබගෙන් පස්සේ මම අතේපය හයියෙන් වැඩපල කළා මේ දරුවන් බලා ගන්නවා. ඒ නිසා අපේක්ෂාව අතහරින්න කියනවා. අපේක්ෂා කරන්න එපා කියනවා. පුදුම සහගත උපදේශයක් දෙන්න පින්වත්නි. මේ ගිලන් වෙලා ඉන්න මේ තම ස්වාමියාට දෙන උපදේශය බලන්න.
හිතා ගන්න බෑ. ඒ කියන්නේ අතහරින්න කියන එක නේද කියන්නේ මේක. අනිත්‍යතාවය තේරුම් ගන්න කියන එකයි කියන්නේ. හිතා ගන්න බෑ. හිතට දෙන ඖෂධය බලන්න ආශ්චර්යය පින්වත්නි. පුදුම සහගතයි. ඉතින් ওই විදිහට කියනවා. ඉතින් බලන්න පින්වත්නි මේ විදිහට මේ උපදෙස් දීලා ඉතින් මේ නකුල පිතා හොඳ වෙනවා. හොඳ වෙලා මේ නකුල පිතා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන භාගතුන් වහන්සේ මේ සංවාදයේ දිව්‍ය ශ්‍රවණෙන් අහගෙන ඉන්නවා. හරි පුදුමයි. කියනවා නකුල පිතා මේ නකුලේනි ඔබට අනුකම්පා ඇති තැනැත්තියක් නේද නකුල මාතා. ඔබට අනුකම්පා ඇති බිරිඳක් නේද මේ නකුල මාතා කියනවා. දැන් බලන්න මේ දෙපළගේ ජීවිතේ හිතා ගන්න බෑ. දෙන්නම ධර්මය අවබෝධ කරලා දෙන්නම තිසරණ ස්ථීර පිහිටපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්. ඒ නිසා පින්වත්නි අපි ඒව ආදර්ශයට ගන්න ඕනේ. අපි පුළුවන් තරම් මේ තිසරණය තුල හිටියොත් පින්වත්නි ඒකාන්තෙම අපේ ජීවිතේ රැකෙනවා. ඒකාන්තෙම රැකෙනවා. ඒ කෙනාටනේ භාගතුන් වහන්සේ වදාළේ "යේකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමිස්සන්ති අපායං." කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සරණ යයිද සතර අපාය උපදින්නේ නැහැ. පහය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මිනිස් කය අතහරිනවත් එක්කම දෙවියන් අතර උපදීමේ දුර්ලභ භාග්‍යය ලැබෙන්නේ මෙන්න මේ තිසරණ සරණ ගිය කෙනෙකුට. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් අපි මේ ධර්මයේ තුලට එන්න බලන්න ඕනේ. තිසරණයේ තුලම පිහිටන්නයි මහන්සි ගන්න ඕනේ. ඒක අපේ ජීවිතයට පුදුමාකාර මේ දැනසීමක් ලැබේ. මේ විදිහට ධර්මයේ තුල ප්‍රසාදේ ඇති කරගෙන ඉන්න මේ අය හිතා ගන්න බෑ. ඔන්න බුද්ධ කාලේ පින්වත්නි හිටියා මේ පිංගියානි කියන බ්‍රහ්මණේ. මේ පිංගියානි බ්‍රහ්මණයා අන්න දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යන ගමන් මෙයාට හම්බුණා කාරණපාලී කියලා බ්‍රහ්මණේ. මේ කාරණපාලී අහනවා පිංගියානි ඔබ කොහේ ඉඳන් දෙන්නේ කියනවා. පිංගියානි බ්‍රහ්මණතුමා කියනවා කාරණපාලී මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳන් එන්නේ කියනවා. එතකොට මේ කාරණපාලී අහනවා බවත් පිංගියානි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව කොහොමද කියනවා. පිංගියානි කියනවා මේ පවත ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියන්න මං කවුද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව ගැන කියන්න උන්වහන්සේ වගේ කෙනෙක්මයි ඕනි වෙන්න ඕනි කියනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා මේ පිංගියානි. ඒතර පිංගියානි තුල බුදුරජාණන් වහන්සේකට කොච්චර පැහැදීමක් තියෙන්නද? ධර්මයේ සංග්‍රහණය කරේ මොනතරම් පැහැදීමක් තියෙන්නද? නැත්තම් මෙහෙම දෙයක් කියන්න බෑනේ. එතකොට මේ කාරණපාලී අහනවා මේ බවත් පිංගියානි ඔබ මේ උදාරු ප්‍රශංසාවක් නේ කරන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට. පිංගියානි කියනවා බවත් කාරණපාලී මං කවුද ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න? උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකේ ප්‍රශංසාවට බඳුන් වෙච්ච කෙනෙක් නේ. ප්‍රශංසාවට සුදුසු වෙච්ච කෙනෙක් නේ කියලා. මේ පිංගියානි බ්‍රහ්මණතුමා කියනවා. එතකොට කාරණපාලී අහනවා කිංච බික්කවී පිංගියානි අත්තවසං සම්පස්සමානෝ මොන වගේ දෙයක් ඔබ දැකලාද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ගුණ මෙච්චර කියන්නේ කියනවා. එතන මේ පිංගියානි බ්‍රහ්මණතුමා හරිය ලස්සනට බලන්න මේ උපමා ටිකක් කියනවා. බවත් කාරණපාලී මේ වගේ දෙයක් කියනවා ඒක. මොකද්ද? ප්‍රණීත රසයක් අනුභව කරපු කෙනෙක්. ප්‍රණීත රසවත් දෙයක් අනුභව කරපු කෙනෙක් අන්‍ය වූ නීච රසයකට කැමති නෑ වගේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරපු කෙනෙක් අන්‍ය ශ්‍රමණයක් බ්‍රහ්මණයන්ගේ ධර්මය අහන්න කැමති නෑ කියනවා. ඒවට රුචි කරන්නේ නෑ කියනවා. ඇයි? එයා දන්නවා මේ ධර්මයේ තියෙන වටිනාකම. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කිරී ධර්මයේ සංග්‍රහණය කිරී මේ පැහැදිලා මේ තිසරණේ පිහිටලා ඉන්න ශ්‍රාවකයන්ගේ අදහස් බලන්න හිතා ගන්න බෑ. පුදුම සහගතයි. ඉතින් බලන්න මේ තිසරණේ වටිනාකමනේ කියන්නේ. කියනවා මේ වගේ දෙයක් කියනවා. මේ කාරණපාලී මේ ඔන්න මේ බඩගින්නේ කුසගින්නේ මිනිස්සෙක් එනවා කියනවා. ඉතින් මේ මිනිස්යාට ප්‍රණීත මීවදයක් හම්බ වෙනවා. ඉතින් මේ මීවදය මෙයා මොකද්ද කරන්නේ? මේ මීවදේ මේ මීවදේ අනුභව කරනවා කියනවා. මේ මීවදේ කැමැති තැනකින් අනුභව කරනවා.
ඒ කැමැති තැනකින් අනුභව කරද්දී ප්‍රණීත වූ රසයක්මයි කියන්නේ ලැබෙන්නේ. ආන් ඒවයි කියන කාරණපාළියේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙකුට ඒ ධර්මයේ කොහෙන් ශ්‍රවණය කරත් ඒ ධර්මයේ කොහෙන් ශ්‍රවණය කරත් ඒ කෙනා මහා සැපයක් ලබනවා කියනවා. සතුටක් ලබනවා කියනවා. උදාරු ප්‍රසාදයක් හිතේ තියෙනවා කියනවා. උදාරු සතුටක් ඒ ධර්මයේ තුලින් ලබනවා කියනවා. අර ප්‍රණීත මීවදයක් අනුභව කරනා වගේ උදාර සතුටක් ඒ ධර්මයේ තුලින් ලබනවා කියනවා. ඉතින් බලන්න මොනතරම් මේ ධර්මයට ප්‍රශංසා කරන විදිය බලන්න. ආයෙ කියනවා මේ කාරණපාළි මේ වගේ දෙයක්. පිංගියනි බ්‍රහ්මණතුමා කියන මේ වගේ දෙයක් කියනවා. සඳුන් ගැටයක් තියෙනවා කියනවා. සුදු හඳුන් වේවා රත් හඳුන් වේවා. මේ සඳුන් ගැටේ මුලින් සුවඳ හැවුවත් මැදින් සුවඳ ආග්‍රහණය කරත් අගින් සුවඳ ආග්‍රහණය කරත් මధుර වූ සුවඳක්මයි කියන හමන්නේ. ආන්නේ වගේ කියනවා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයේ මුලින් ඇහුවත් මැදින් ඇහුවත් අගින් ඇහුවත් ඒ ශ්‍රාවකයා උදාර සතුටක් උදාර සොම්නසක් මේ ප්‍රමුදිත භාවයක් ඒ ධර්මයේ තුලින් ලබනවා කියනවා. ධර්මයේ තුලින් ලබනවා කියනවා. ඉතින් මෙයාට කොයිතරම් මේ තිසරණේ ගැන ප්‍රසාදයක් ඇද්ද? කොයිතරම් මේ පැහැදීමක් ඇද්ද මේ පිංගියානි බ්‍රාහ්මණතුමාට මේ තිසරණේ ගැන මෙහෙම දෙයක් කියන්නේ කොහොමද නැත්තම්? ඉතින් කියනවා මේ ඔන්න මේ ගිලන් වෙච්ච මිනිස්සෙක් ලෙඩ වෙච්ච මිනිස්සෙක් ඉන්නවා කියනවා. බොහෝ ගිලන් වෙලා වෛද්‍යවරයෙක් ළඟට එනවා කියනවා. වෛද්‍යවරයා මොකද්ද කරන්නේ? බෙහෙත් දීලා අර ලෙඩාගේ අසනීපි හොඳ කරනවා කියනවා. ආන්නේ වගේ කියනවා පින්වත්නි. මේ ශ්‍රමණ දැන් මේ පිංගියන් බ්‍රාහ්මණතුමාණන් කියන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ අර තියෙන දුක්ඛ දෝමනස් දුක් පීඩා දොම්නස් මේ සියල්ල සංසිඳ යනවා කියනවා. සියල්ල සංසිඳ යනවා කියනවා. ඉතින් බලන්න මොනතරම් උදාර ප්‍රශංසාවක්ද මේ කරන්නේ. ඊළඟට කියනවා මේ පොකුණක් තියෙනවා කියනවා. මේ පැහැදිලි වතුර තියෙන පිරිසුදු වතුර තියෙන වැලි තලාවක් තියෙන පිරිසුදු වැලි තලාවක් තියෙන ලස්සන පොකුණක් තියෙනවා කියනවා. ඉතින් මේ පොකුණට ඔන්න මේ පෑයිල්ල පිපාසයට අහු වෙච්ච පිපාසයෙන් වෙලිලා ඉන්න පිපාසයෙන් පීඩිත වෙලා ඉන්න මිනිස්සෙක් එනවා කියනවා. මේ මිනිස්සයා ඇවිල්ලා මේ පොකුණට බැහැලා හොඳට නානවා. හොඳට ඇඟ තෙමාගෙන නාලා හොඳට පැම් බීලා මොකද්ද කරන්නේ? හොඳට ගිමන් හරිනවා කියනවා. තෙවනකට වෙලා ගිමන් හරිනවා කියනවා. ආන්නේ වගේ කියනවා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන නොඒක ආකාරයට ඒ ධර්මයේ ඇහුවට පස්සේ හිතේ තියෙන මොකද්ද වෙන්නේ? අර දුක් පීඩා දෝමනස්යන් සියල්ල සංසිඳිලා මහා සැපයක් ලබනවා කියනවා. උදාර සැපයක් ලබනවා කියනවා ඒ ධර්මයේ තුලින්. එතකොට බලන්න පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නේද මේ සියල්ල ලැබෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් සරණ යාමේ ආනිසංස මේවා. ධර්මයේ සරණ යාමේ ආනිසංස, සංඝ රත්නයේ සරණ යාමේ ආනිසංස හිතා ගන්න බෑ. ඉතින් මේ කාරණේ ඇහුවට පස්සේ පින්වත්නි, කාරණපාළී බ්‍රාහ්මණයා කොයිතරම් වෙනස් වුණාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්න මේ පැත්ත අහන කොයි පැත්තේද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. එතකොට මේ පිංගියානි බ්‍රාහ්මණතුමා ඇඟිලි දික් කළා කියනවා ආන්න අර දිසව්වේ තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. මේ කාරණපාළී දකුණු දනමල්ලද බිම තියලා භාග්‍යතුන් වහන්සේ දෙස භාග්‍යතුන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා උන්වහන්සේ ඇඟිලි බැඳගෙන මේ උන්වහන්සේ ඉන්න පැත්තට හැරිලා ඇඟිලි බැඳගෙන මේ කාරණපාළී උදානය ප්‍රකාශ කරන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා 3 පාරක්. 3 පාරක් নমස්කාර කළා පිංගියානි බ්‍රාහ්මණතුමාට කියනවා. පිංගියානි බ්‍රාහ්මණතුමාට කාරණපාළී කියන බවත් පිංගියානි මම අද පටන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා. දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණගේ උපාසක කෙනෙක් හැටියට දරා ගන්නා සේක්වා කියලා කාරණපාළී බ්‍රාහ්මණතුමා තිසරණ සරණේ
පිහිටියා. ඒතකොට බලන්න ඒ විදිහට මේ ඒ පිංගයානි බ්‍රහ්මණතුමා කියපු උපමා අහලා ප්‍රසාදයක් ඇති කරගෙන තිසරණේ පිහිටියානේ. ඉතින් බලන්න පින්වත්නි, ඒ නිසා අපිට මේ තිසරණේ පිහිටන්න අපිට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්නේ. උන්වහන්සේගේ ධර්මයෙන්නේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපි දැනගන්නේ. සංඝ රත්නය කවුද කියලා දැනගන්නේ. ඒ වගේම ධර්මයේ මොකද්ද කියලා දැනගන්නේ. ඒ නිසා පින්වත්නි අපි දක්ෂ වෙන්න ඕනේ මේ තිසරණේ කරාම අපේ ජීවිතේ පමුණවා ගන්න. තිසරණේ කරාම අපේ ජීවිතේ පමුණවා ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනන්දය, ඔබ යම් කෙනෙකුට අනුකම්පා සහගත නම්, ඔබ යම් කෙනෙකුට අනුකම්පා සහගත නම්, ඔබේ වචනේ ඒ අය අහයි කියලා ඔබ හිතනවා නම්, ඒ අය මේ ඥාති වෙන්න පුළුවන් කියනවා. හිත මිතුරු වෙන්න පුළුවන් කියලා. ලේ ඥාතින් වෙන්න පුළුවන් කියනවා. යහළුවන් වෙන්න පුළුවන් කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණාවල සමාදම් කරවන්න කියනවා. මොකද්ද? බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ සමාදපේතබ්බා පතිත්තාපේතබ්බා. ඒ අය භාගතුන් වහන්සේ ගැන අචල ප්‍රසාදේ සමාදම් කරවන්න කියනවා. පිහිටවන්න කියනවා. නිවේසේතබ්බා යොමු කරන්න කියනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ සමාදපේතබ්බා පතිත්තාපේතබ්බා නිවේසේතබ්බා. ධර්මයේ ගැන අචල ප්‍රසාදේ සමාදම් කරවන්න කියනවා. පිහිටවන්න කියනවා. යොමු කරන්න කියනවා. සංඝී අවිච්ඡා ප්‍රසාදේ සමාදපේතබ්බා නිවේසේතබ්බා පතිත්තාපේතබ්බා. ශ්‍රාවක සංඝරත්නය ගැන අචල ප්‍රසාදේ පිහිටවන්න කියනවා. සමාදම් කරවන්න කියනවා. යොමු කරන්න කියනවා. යොමු කරන්න කියනවා. එතකොට බලන්න පින්වත්නි, එහෙනම් අපිට කරන්න තියෙන දේ මොකද්ද? අපේ ඥාති ගිලෙන් වුණත් අපේ ඥාතියා ළඟට ගිහිල්ලා ඒ ඥාතියාව සමාදම් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදේ. ධර්මයේ ගැන ප්‍රසාදේ, සංඝ රත්නය ගැන ප්‍රසාදේ සමාදම් කරවන්න ඕනේ. ඒක ඒ කෙනාගේ ජීවිතේට බොහෝ උපකාර වෙයි. ඒ උදව් කරන කෙනාටත් ඒක පෙරලා ඒකාන්තයෙන්ම තමන්ගේ ජීවිතේට රැකවරණ පිණිස පවතී. එහෙනම් මේ තිසරණේ තරම් ආනුභාව සම්පන්න දෙයක් මේ ලෝක ධාතුවේ වෙන නෑනේ. වෙන නෑනේ පින්වත්නි. ඉතින් බලන්න මේ බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙනකොට මේ ලෝක ධාතුව කම්පා වෙනවා. දසදහසක් ලෝක ධාතුව කම්පා වෙනවා. දිව්‍යයන්ගේ දේවානුභාව ඉක්මවාගේ ආලෝකයක් පැතිරෙනවා. ලෝකාන්තරික නිරේපව ආලෝකමත් කරනවා. මේ වගේ අద్භූත දේවල් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් සිදු වෙනවනේ පින්වත්නි. එවැනි උත්තරමෙන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ සරණ යන්නේ. ආන්න බලන්න ඉතින් පින්වත්නි, ඒ නිසා හොඳට මේ සම්බුදු ගුණ හිත හිතා ධර්මයේ සංඝ රත්නයේ ගුණ හිත හිතා අපි වාසය කරන්න මහන්සි ගන්න ඕනේ. ඒක අපේ ජීවිතේට පුළුවන් තරම් පමුණවා ගන්න මහන්සි ගන්න ඕනේ. ඒක බොහෝ කල් අපිට යහපත පිණිස, හිතසුව පිණිස පවතී පින්වත්නි. හිතසුව පිණිස පවතී. ඉතින් බලන්න මේ සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ තමන් වහන්සේ මේ ලෝකෙට හඳුන්වා දුන්නා. උන්වහන්සේ මේ වගේ උත්මයෙක් කියලා හඳුන්වා දුන්නා. දවසක් මේ සීල කියන බ්‍රාහ්මණතුමා අහනවා, බවත් නමන ගෞතමයන්ෙනි, ඔබ වහන්සේ කවුරු කියලාද මේ ලෝකෙට හඳුන්වා දෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රාජා හමස්මි සීල ධම්මරාජ අනුත්තරෝ. සීලය මටයි අනුත්තරෝ ධර්ම රාජාණන් වහන්සේ කියලා කියන්නේ. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං. මම අනුත්තරෝ ධර්ම චක්‍රයේ කරකවන අනුත්තරෝ ධර්ම රාජාණන් වහන්සේ මම කියනවා. ඒසං වූ දුර්ලභෝ ලෝකේ පාතුභාවෝ අභින්නසෝ. එවැනි වූ සම්බුදුවරයෙක්ගේ පහළවීම මේ ලෝකේ දුර්ලභයි. සෝහම් බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්වෝ අනුත්තරෝ. බ්‍රාහ්මණේ මාව දරා ගන්න කියනවා. සකල සත්වයාගේ ශෝක හුල් උදුරලා දමන අනුත්තරෝ ශල්්‍ය වෛද්‍ය සම්බුදු රජාණන් වහන්සේ මමයි. අනුත්තරෝ ශල්්‍ය වෛද්‍ය සම්බුද්ධ කියන්නේ මටයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් බලන්න මොන්න තරම් ලස්සනද බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ. කොයිතරම් ආශ්චර්යද බලන්න පින්වත්නි. ඒ නිසා අපි හොඳට ඒ සම්බුදු ගුණ හිත හිතා වාසය කරොත් පින්වත් අපිට බොහෝ උපකාර වෙයි අපේ ජීවිතේට මේ තිසරණ සරණ පිහිටන්න. ඒ වගේම උන්වහන්සේ මේ වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි හොඳට ගුණ වශයෙන් සිහි කරන්න ඕනේ. ඒ ධර්මයේ මනාකොට දේශනා කරා ස්වක්කාතයි. ඒ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් සම්දිත්තිකයි. ඕනම කාලයකදී අවබෝධ කරගන්න පුළුවන් අකාලිකයි. ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් එහිපස්සිකයි.
තමන් තුළට පමුණවා ගන්න පුළුවන් පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝ හීති. ඉතින් බලන්න පින්වත්නි මේ විදිහට උතුම් වූ ධර්මයේ ගුණ අපි හොඳට හිත හිතා වාසය කරොත් පින්වත්නි තමා තුළට පමුණවා ගන්න පුළුවන් ඕපනයිකයි. නුවණැත්තෝ තම තම නැනපමණින් අවබෝධ කරන පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤෝ හීති. මේ උතුම් ධර්මයේ ගුණ හිත හිතා වාසය කරොත් එයාගේ ජීවිතේට බොහෝ කල් ඒක යහපත පිණිස පවතී. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා ධම්මං අනුස්සරතෝ මේ ධර්මයේ හිත හිතා ඉන්නවා කියනවා. මේ ධර්මයේ ගුණ වශයෙන් හිත හිතා ඉද්දි බුදුරජාණන් වහන්සේ වදාළා නේවස් තස්මින් සමේ රාග පරිවිට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවේ පින්වත්නි රාගෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. න දෝෂ පරිවිට්ඨිතං චිත්තං හෝති. දේශයෙන් හිත යට වෙන්නේ නැහැ. න මෝහ පරිවිට්ඨිතං චිත්තං හෝති. මූලාවෙන් හිත යට වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මේ අපි හිතමුකෝ ගිලන් වෙලා ඉන්නවා කෙනෙක්. ගිලන් වෙලා ඉද්දි එයා අනිත්‍ය වශයෙන් හිතනවා. මේ ජීවිතේ අනිත්‍ය ස්වභාවය විමස ඉන්නවා කියමු. එතන මේ ධර්මයනේ හිතන්නේ. මේ ධර්මයේ ගුණය තමයි එයා හිතන්නේ. අනිත්‍ය හොඳට නුවණින් විමස මෙයා වාසය කරනවා කියමුකෝ. හොඳට අනිත්‍ය මෙනෙහි කරොත් මෙයා ගිලන් වෙලා ඉන්න කෙනෙක් වුණත් මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය හිත හිතා ඉන්නවා කියමුකෝ. එයා හිතන්නේ ධර්මයේ ගුණ එතකොට. එයා හිත හිතා ඉන්නකොට මොකද්ද වෙන්නේ? රාගෙන් හිත යට වෙන්නේ නැහැ. ද්වේෂයෙන් හිත යට වෙන්නේ නැහැ. මෝහයෙන් හිත යට වෙන්නේ නැහැ. උජිගත මේවස තස්මින් සමේ චිත්තං හෝති ධම්මං ආරබ්බ. ඒ වෙලාවේ ධර්මයේ අරබයා හිත ඍජු වෙනවා කියනවා. ධර්මයේ අරබයාම හිත ඍජු වෙනවා කියනවා. උජුගත කෝපන චිත්තස ආර්ය ශාවකෝ ලබති අත්ත වේදං. මේ ඍජු හිතක් තියෙන ආර්ය ශ්‍රාවකයා අර්ථ මෙනෙහි කර සතුටු වෙනවා. ලබති ධම්ම වේදං. ධර්මයේ හිත හිතා සතුටු වෙනවා. ලබති ධම්මෝප සංහිතං පාමුජ්ජං. ධර්මයේ මෙනෙහි කිරීමෙන් ප්‍රමුක්ත භාවයක් උපදිනවා කියනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත කෙනාට ප්‍රීතිය උපදී. ප්‍රීති මනස කායෝ පස්සම්බති. ප්‍රීති හිතක් ඇති කෙනාගේ කය සැහැල් වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැපවත් වූ කය සැපවත් වූ හිතක් තියෙනවා නම් පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සැහැල්ුණාට පස්සේ මොකද වෙන්නේ? සැපයක් ලබනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ හිත පින්වත්නි සමාධිගත වෙනවා. එයාට සියලු දුක්ඛ දෝමනස් යටපත් වෙලා ධර්මයේ අරඹයාම හිත පිහිටනවා. මේ ධර්මයේ මෙනෙහි කිරීමේ ආනිසංස බලන්න. ධර්මයේ සරණ ගිය කෙනෙකුට ලැබෙන ආනිසංස බලන්න හිතා ගන්න බෑ. ඒ වගේමයි පින්වත්නි අනුත්තර වූ පින්කෙත ලෝකේ අනුත්තර වූ පින්කෙත තමයි බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නය. බුදුරජාණන් වහන්සේ වදාළා යාවතා භික්කවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. මේ ලෝකේ යම්තා පිරිස් ඝන සමූහයන් ඉන්නවද? ඒ සියලු පිරිස් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. යේ භික්කවේ සංඝේ පසන්නා කෙනෙක් මේ සංඝ රත්නය ගැන පැහැදුනාද අග්ගීතේ පසන්නා ඒ පැහැදීම අග්‍රයි කියනවා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ සංඝ රත්නය ගැන පැහැදුනාද ලැබෙන විපාකේ කාන්තේම අග්‍රයි. ඉතින් මේ වගේ උදාාර ආනිසංස පින්වත්නි අපිට ලැබෙන්නේ බුදු කෙනෙක් සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම. එහෙනම් බලන්න පින්වත්නි මේ ලෝකේ අනුත්තර පුණ්‍ය ශේෂ්ත්‍රයේ සංඝ රත්නයේ. එතකොට කෙනෙක් හිතනවා නම් අනේ මම මේ උතුම් වූ සංඝ රත්නයයි මම සරණ ගිහිල්ලා ඉන්නේ. මේ සරණ මට කොයිතරම් උපකාර වේද කියලා හිතනවා. මේ සංඝ රත්නය ගැන හිතා චූටි දෙයක් පූජා කරත් විපාකේ මහත්ඵලයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළ අප්පන් දින්නම් බහුම් හෝති. මේ සංඝයා විශේෂ චූටි දෙයක් දුන්නත් විපාකේ ගොඩාක් ලැබෙනවා කියනවා. බහුන් දින්නම් බහුතරං. ගොඩාක් පූජා කරොත් මේ සංඝ රත්නයට මොකද්ද වෙන්නේ? විපාක ගැන කියලා නිම කරන්න බෑ. එවැනි සංඝ රත්නයක් තමයි පින්වත්නි අපි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්සාදී උතුම් ගුණයන්ගෙන් බබලපු මේ සංඝ රත්නයක් අපි සරණ යන්නේ. ඒ සරණ අපේ ජීවිතේට බොහෝ කල් පින්වත්නි යහපත හිතසුව පිණිස පවතී. යහපත හිතසුව පිණිස පවතී. ඒ නිසා පින්වත්නි මම මේ පින්නතුන්ට මේ තිසරණේ තියෙන වටිනාකම ගැන මම කියා දුන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යාමේ වටිනාකම.
ධර්මයේ සරණ යාමේ වටිනාකම සංඝ රත්නයේ සරණ යාමේ උදාාර වටිනාකමයි මේ පින්නතුන්ට කියා දුන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපිටත් මේ උතුම් තිසරණ සරණ ගිහිල්ලා මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ උතුම් දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දැනට අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අශෝක සමරබන්දු පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් හරෙන්ද්‍ර සමරබන්දු පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් නකනිටා බඹලොව දක්වා වැඩ සිටින්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යයන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය අප සෑම සියලු දෙනාටම සලසා දෙත්වා. ඒ සියලු දෙවියොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දැරූ සීල පින්නතුන්ගේ නමින් අන් අයුරින් උදව් උපකාර කළ සීල පින්නතුන්ගේ නමින් මිය පරලෝකයේ සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් දැනට අසනීප තත්ත්වයෙන් පසුවන අසනීප තත්ත්වයෙන් පසු වී රෝහල් ගත වී සිටින රෝහල් ගත වී ප්‍රතිකාර ලැබමින් සිටින අශෝක සමරබන්දු පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලයෙන් ඒ පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය ඒ පියාණන්ට සැලසේවා. මේ සීල පුණ්‍යානුභාව බලයෙන් ඒ පියාණන්ටත් උතුම් තිසරණ සරණ ගිහිල්ලා මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුනා අසපුවාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්ව දරූ සීල පින්නතුන්ට නන් අයුරින් උදව් උපකාර කර සීල පින්නතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්නතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සීල පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් හරේන්ද්‍ර සමරබන්දු පුතුණුවන් ඇතුළු පවුලේ සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ පින්නතුන් කරන ධාර්මික රැකිරක්ෂා කටයුතු සර්වපකාරීම් සාර්ථක වේවා. ඒ සෑම සියලු දෙනාට මේ සීල පුණ්‍යානුභාව බලයෙන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.